අපි දන්නවා මේ ආණ්ඩුව ගොඩනැගිලා දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. ඕනෑම ආණ්ඩුවක ගමන් මාර්ගය පිළිබඳව ඔවුන්ගේ උපාය මාර්ගය පිළිබඳව කිරාමන බැලීමට ඕනෑමටත් වඩා වැඩි කාලයක් අවුරුදු දෙකක් කියලා කියන්නේ. නමුත් මේ අවුරුදු දෙක ඇතුළත මේ ආණ්ඩුව පෙන්눔 කරමින් තිබෙන්නේ අපේ රටේ ඇතිවෙමින් තිබුණු විනාශයන් වැළැක්වීමට හෝ නව දිශාවකට අපේ රට යොමු කිරීමකට හෝ හැකියාවක් සූදානමක් නොමැති බව. ඒ වෙනුවට ඔවුන් අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්ති, ඔවුන් අනුගමනය කරමින් තිබෙන ක්‍රියාමාර්ග මුළුමනින්ම පෙළ ගැසී තිබෙන්නේ විනාශකාරී දිශාවකට. ඔබ දන්නවා වංචාවන්ට හවුල් වූවන්ට, يعني දූෂිතයන්ට, වංචාකරුවන්ට දඬුවම් ලබා දීම ප්‍රධාන කරුණක් බවට පත් වී තිබෙනවා. නමුත් මේ අවුරුදු දෙක ඇතුළත පෙන්눔 කරමින් තිබෙනවා වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් ලබා දෙනවා වෙනුවට එම දීපල යලි අත්පත් කර ගන්නවා වෙනුවට වංචනිකයන් දූෂිතයන්ගේ ප්‍රධානම රැකවල්ලුන් බවට මේ ආණ්ඩුවේ ප්‍රධානින් පත් වී තිබෙන බව. එපමණක් නොව ඔවුන්ද වංචාවේ දූෂණයේ ප්‍රධානම හවුල්කරුවන් සහ නියමුවන් බව තමයි පෙන්눔 කරමින් තිබෙන්නේ. ඒ නිසා මේ අවුරුදු දෙක කාල පරිච්ඡේදය ඇතුළත වංචාවන් දූෂණයට දඬුවම් ලබා දීම හා වංචාව දූෂණයේ නාස්තිය නතර කිරීම පිළිබඳව යම් බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ බලාපොරොත්තු මුළුමනින්ම බිඳ දමන ලද අවසන් කරන ලද කාල පරිච්ඡේදයක් මේ ආණ්ඩුව ගත කරලා තිබෙනවා. ඒ වගේම අපි දන්නා බරපතල ඝාතනයන් පිළිබඳව ආందోලනයේ තුඩු දී තිබෙන ඝාතනයන් ගණනාවක් පිළිබඳව පෞද්ගලික කාලේ සාකච්ඡාවට බඳුන් වුණා. තාජුදීන්ගේ ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය, රතුපස්වල ඝාතනය, ඒ වගේම වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ඝාතනය, මෙවැනි බරපතල ඝාතනයන් පිළිබඳව පරීක්ෂණ පවත්වා එම අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දේවියයි කියන බලාපොරොත්තුවක් තිබුණා. පහුගිය අවුරුදු දෙක කාල පරිච්ඡේදය ඇතුළතම සිදු වී තිබෙන දේ තමයි විටින් විට ඒ ඝාතනයන් පිළිබඳ ප්‍රවෘත්ති නිර්මාණය කරනව ඇරුණකොට ක්‍රමවත්ව මෙහෙවා අවසන් වශයෙන් එම ඝාතකයන් සහ අපරාධකරුන්ට දඬුවම් ලබා දෙන්න අසමත් වී තිබෙන බව තමයි පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි. එම ඝාතනයන් සහ එම ඝාතනයට හවුල් වූවන් ආරක්ෂා කිරීම සඳහා මේ ආණ්ඩුව දැනුවත්වම කටයුතු කරන බව පෙන්눔 කරමින් තිබෙනවා. ඒ නිසා අපරාධ වලට හවුල් වූවන්, එම ඝාතනයන්ට හවුල් වූවන් කාලයේ වැලිතලාව විසින් යටපත් කොට ආරක්ෂා කිරීමේ ක්‍රියාපිළිවෙත තමයි පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ප්‍රාදේශීය වශයෙන් පැන නගින ගැටලුවකටවත් ඉක්මන් විසඳුමක් ලබා දෙන්න අසමත් පාලනයක් ගොඩනැගී තිබෙනවා. ඔබ දන්නවා උමාවේ වැනි ව්‍යාපෘතියක් ආරම්භ කරපු දවසේ සිටම පරිසරවේදී එම පළාත් තුළ ජීවත් වෙන ජනතාව එහි තිබෙන විනාශකාරී තත්ත්ව පිළිබඳ කරුණු ඉදිරිපත් කරා. අද මොකද වී තිබෙන්නේ? ආණ්ඩුව කිසිදු සැලකිල්ලක් නොකොට එම ව්‍යාපෘති ඔහි ඇදෙන්න යාම සඳහා ඉඩකඩ ලබා දීම හේතු කොටගෙන අද විශාල පාරිසරික හානියක් පමණක් නොවේ එම පළාත් තුළ ජනතාවට ජීවත් වීමට බැරි තත්ත්වයක් පවා නිර්මාණය වෙලා තිබෙන උදා වී තිබෙනවා. පාලකෙක් වුණ කවරකටද මෙවැනි කුඩා ප්‍රාදේශීය ගැටලුවක්වත් විසඳා ගන්න බැරි තැනකට මේ පාලනයේ අසමත්කම පෙන්눔 කරමින් තිබෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ වන විට සහල් වෙළඳ පොලේ සහල් මිලිතා මිල ඉහළ ගොස් තිබෙනවා. අපි කවුරුත් පිළිගන්නවා නියගයක් තිබෙනවා. ඒ නියගේ බලපෑම තිබෙන්නේ මේ මහා කන්නේට. මේ මහා කන්නේ අස්වැන්න නෙලීමට නියමිත තිබෙන්නේ මාර්තු අප්‍රේල් පමණ වන විට. එනිසා මේ නියගේ විසින් සහල් වෙළඳ පොළට අතිරේක බලපෑමක් ඇති කරනවා නම් ඒ බලපෑම ඇති වී හැකි වන්නේ මාර්තු අප්‍රේල් වන විට. මොකද මේ දෙසැම්බර් මාසයට බලපාන්නේ පහුගිය මහ කන්නේ, පහුගිය යල් කන්නේ නිෂ්පාදනය තමයි මේ දෙසැම්බර් මාසේ සහල් වෙළඳ පොළට බලපාන්නේ. හැබැයි මහ කන්නේ පහුගිය මහ කන්නේ තිබුණේ මහ නියගයක්. වගාවන් හානි වුණේ නේ. වගාවන් වලට විශාල විවිධ උවදුරු ආවේ නේ, ගම් වතුර ආවේ නේ. හොඳ අස්වැන්නක් ගත්තා. හැබැයි මොකද කරේ?
රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවලට ඇවිල්ලා කිව්වා මේ රටේ වී වගාව අත්හරින්න කියලා. කුසකර්ම අමාත්‍යවරයා ඔහු මාධ්‍ය සාකච්ඡා පවත්වලා ඔවුන්ගේ නිලධාරීන් දැනුවත් කරා. ඔවුන්ගේ සැලැස්ම තමයි මේ වසරේ කුඹුරු අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වී වගාවෙන් ඉවත් කිරීම කියලා. ඒ නිසා ආණ්ඩුවේ සැලසුම් බවට පත් වී තිබුණේ අපේ රටේ ප්‍රධාන ආහාර අවශ්‍යතාවයක් වන සහල් නිෂ්පාදනය කරේ අවධානය යොමු කරන වෙනුවට එම නිෂ්පාදනයන් කඩාවට්ටන්න, එම නිෂ්පාදනයන්ගෙන් ජනතාව පළවහරින් එන්න නිෂ්පාදනය කළ ලද විශාල වී තොගයන් සත්ව ආහාර වලට නිකුත් කරා. ඒ වගේම බියර් නිෂ්පාදනයට නිකුත් කරා. අදහි ප්‍රතිවිපාක සහල් පරිභෝජනය කරන ජනතාවත්, ඒ වගේම වී නිෂ්පාදකයත්, ඒ වගේම වී සහල් බවට පත්කොට වෙළඳපොළට නිකුත් කරන විශේෂම සුළු හා මධ්‍ය පරිමාණ වී මූල හිමියත් විශාල අසුරතාවකට පත් වී තිබෙනවා. අඩුම තරමේ මේ කරවටක් ගිලී තිබෙන මේ මොහොතේදී පවා වී අලෙවි මණ්ඩලයේ සතුව තිබෙන වී තොගේ මේ සහල් වෙළඳපොලේ ඇති වී තිබෙන විශාල මිල ඉහළ යාම වැළැක්වීම සඳහා කටයුතු කරනවා වෙනුවට එහි බලධාරීන් අද කටයුතු කරමින් තිබෙන එම වී තොගයත් වෙළඳපොළට පුද්ගලික තමන්ගේ හිතවාදී මුදලාල්ලා කීප දිනකට නිකුත් කිරීම හරහා තමන්ට කමිෂන් එකක් අත්පත් කර ගැනීම කරේ තමයි අවධානය යොමු කරලා තිබෙන්නේ. ඒ නිසා ජාතික වශයෙන් ප්‍රාදේශීය වශයෙන් පැන නගින කිසිදු ගැටලුවකට විසඳුම් ලබා දීමට හෝ අවධානය යොමු කිරීමටවත් අසමත් ආණ්ඩුවක් තමයි ගොඩනැගී තිබෙන්නේ. ඊට ප්‍රතිපක්ෂ ඒ අහා සමාන ලෙසම ආර්ථිකයේ විශාල විනාශකාරී ගමනකට දොරටු විවෘත කරමින් තිබෙනවා. උන්ගේ ආර්ථිකයේ මූලික ප්‍රතිපත්තිය බවට පත් වී තිබෙන්නේ බදු පැනවීම, විකිණීම, සහනාධාර සහ සේවා කප්පාදු. පහුගිය අවුරුදු දෙක ඇතුළතම විවිධ පිඹුරුපත් සකස් කරමින් තිබුණේ. සමහර පනස් සකස් කරමින් තිබුණා. සමහර ගැසට් නිවේදන නිකුත් කරමින් තිබුණා. සමහර කැබිනට් තීරණ ලබා ගනිමින් තිබුණා. මේ සියල්ලංගේම ආර්ථික උපාය මාර්ග බවට පත් වී තිබුණේ විකිණීමත්, සහනාධාර සහ සේවා කප්පාදුවත් හා බදු පැනවීම. දැන් පසුගිය අයවැය ලේඛනයෙන් පනවන ලද බදු විශාල ප්‍රමාණයක් මේ ජනවාරි මාසයේ පළවෙනිදා සිට හා මේ මුල් මාස තුන පළමු කාර්තුව ඇතුළත ඉටුවීමට නියමිතව තිබෙනවා. අයවැය ලේඛනයේ බොහෝ දුරට එහි බදු විශාල ප්‍රමාණයක් පැනවෙනවා ජනවාරි මාසයේ පළවෙනිදාගේ මධ්‍යම රාත්‍රී 12 සිට. ඒ වගේම තවත් බදු ප්‍රමාණයක් ගැසට් නිකුත් කොට පාර්ලිමේන්තුව අනුමත කිරීමෙන් පසුව පැනවීමට නියමිතව තිබෙනවා. ඒ නිසා මේ මුල් කාර්තුව පසුගිය අයවැය ලේඛනය හා ඒ ආසන්න කාලය තුල පනවන ලද බදු විසින් මේ ජනතාව පීඩාවට පත් කරන කාලයක් බවට පත් වෙන එක වළක්වන්න බෑ. ඒ වගේම සහනාධාර සහ සේවා කප්පාදු. ඔබ දන්නවා මෙවැනි නියගයක් එන වෙලාවකදී හැමදාමත් අපේ රටේ වී නිෂ්පාදනය ප්‍රධාන කලාප දෙකක් කරා නිෂ්පාදනය කරනවා. එකක් වියලි කලාපය, අනිත් එක තෙත් කලාපය. වියලි කලාපයේ නියගයකදී ඇතිවෙන අස්වැන්නේ කඩා වැටීම වැළැක්වීම සඳහා තමයි තෙත් කලාපයේ වී නිෂ්පාදන අපි විසින් පවත්වාගෙන ගොස් තිබෙන්නේ. හැබැයි වියලි කලාපයේ නියගයක් එන බව දැනගත්තා නම් වේගවත්ව තෙත් කලාපය සඳහා සැලැස්ම සකස් කර යුතු තිබුණා වී නිෂ්පාදනය වැඩි කිරීම සඳහා. නමුත් ඔබ එනකොට දකිනවා මේ තෙත් කලාපයේ තිබෙන විශාල කුඹුරු යායවල් පුරන් වී තිබෙනවා. ඒවා කිසිදු වගාවකට ගන්න නැතුව අත්තර තිබෙන තත්ත්වයක් මතුවී තිබෙනවා. ඒ වගේම වගා කරන ලද භූමින් සඳහා ලබා දිය යුතු පොහොර සහනාධාර වේගවත් ලබා දීලා නැහැ. අම්පාර ප්‍රදේශ ගොවි ජනතාවට පෙළපාලියන්න සිදු වුණා පොහොර සහනාධාර ලබා දෙන්න කියලා. කළුතර ගොවි ජනතාව අපිට දිගටම කතා කරලා කියනවා ඔවුන් වගා කරලා තිබෙනවා නියමිත වෙලාවට පොහොර සහනාධාර ලබා දීලා නැහැ කියලා. ඒ නිසා මොකද්ද වී තිබෙන්නේ? ආණ්ඩු ඊළඟ ආර්ථිකයේ ප්‍රධානම ප්‍රහාර එල්ල කරන්න පටන් අරගෙන තිබෙන්නේ සහනාධාර කප්පාදුවට. ඒ වගේම සේවා කප්පාදුවට. අයවැය ලේඛනයේ ඉදිරිපත් කරලා තිබෙනවා රාජ්‍ය රෝහල් ඇතුලේ පෞද්ගලික වාට්ටු ගොඩනගන බවට. ආණ්ඩු ප්‍රතිපත්තියක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. අධ්‍යාපනයේ මුදල් ඇති හැකි අයට පමණක් වරප්‍රසාදයක් බවට පත් වෙන තීන්දුව తీරන ගනිමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඊළඟ ප්‍රධානම එක තමයි විකිණීම සඳහා ආණ්ඩුව අවතීර්ණ වී තිබෙනවා. දැන් ආණ්ඩුව සූදානම් වෙනවා ජනවාරි මාසයේ 8 වෙනිදා හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත සීන මර්චන්ට් කියන සමාගම වෙත පැවරීමේ ගිවිසුම අත්සන් කරන්න. අපි පක්ෂයක් විදියට ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා කරුණා කරලා මේ ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවන්න කියන.
ඒ මොකවත් නිසා නෙවෙයි. මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පොළොන්නරුවේ තියෙන ඉඩමක් හරි රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලු පිටියේ තිබෙන දීපලක් හරි විකිණීම නම් අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ රටේ මහජනයාගේ දීපල ඒට වැය කොට තිබෙන්නේ මහජනයා දීර්ඝ කාලීන සුගස් කොට ලබා ගන්නද ණය කන්දරා. ඒ ඉදිකොට තිබෙන්නේ මහජනයාට අයිති භූමියක. එම වරායේ සේවාව අයිති මේ රටට. ඒ නිසා රටේ දීපලක් විකිණීමේදී මේට වඩා සාකච්ඡා කළ යුතු තිබුණා. ඒ නිසා පළමු කොටම අපි මේ නතර කරන්න කියලා බල කරනවා. ඒ වගේම මේ පිළිබඳව පුළු සාකච්ඡාව පාර්ලිමේන්තුවට අඩුම තරමේ ගිවිසුම කුමක්ද කියන එක පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ කළ යුතු තිබෙනවා. ඔබ හිතන්න මේ හම්බන්තොට වරාය ඉදිකිරීම වෙනුවෙන් ණයක් අරගෙන තිබෙනවා ඩොලර් මිලියන 1350යි. වදක්කා අර්ජුන රන්තුංග අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබුණා වරාය ඉදිකිරීම වෙනුවෙන් වැය කරලා තිබෙන ඩොලර් මිලියන 750යි ඩොලර් මිලියන 600කට ආසන්න ප්‍රමාණයක් ඒ වරාය ඉදිකිරීම වලට අතුල් කරලා නැහැ කියලා. වරාය අමාත්‍යවරයා මීළඟදී මා දැක්ක ප්‍රකාශ කළා තිබුණා. කෙසේ වුවත් දැන් ඇස්තමෙන්තු කුමක්ද? මෙම ඩොලර් මිලියන 1350ක් වැය කොට ඉදිකොට තිබෙන වරාය සැලසුම් කරලා තිබෙන්නේ ඒ 탁සේරු කරලා තිබෙන්නේ ඩොලර් මිලියන 1300කට. එම ඩොලර් මිලියන 1300න් 80කට ආසන්න ප්‍රමාණයක් පවරනවා ඩොලර් මිලියන 1080කට. ඒ ලබා දෙන්නේ කුමක්ද? ණයක් කියන්නේ මුළු ඉදිකිරීමේ වටිනාකම නෙවෙයි. ඔබ ගයක් හදන්න ණයක් ගත්තොත් ණය ගන්නට නෙමෙයි ගේ විකුණන්නේ. ඔබ ණයක් ගත්තොත් බිල්ඩින් එකක් හදන්න බිල්ඩින් එක විකුණන්නේ ණය ගන්නට නෙවෙයි. මෙම හම්බන්තොට වරාය ඉදිකිරීම වෙනුවෙන් අක්කර 400ක් යට කරලා තිබෙනවා. මෙම හම්බන්තොට වරාය සමග අක්කර 1200ක් තව මෙම සමාගමට පවරන්න තීරණය කළා තිබෙන 99 අවුරුදු බද්දකට. මෙම වරායේ සේවා කාර්ය එම සමාගමට පවරන්න සූදානම් කරලා තිබෙනවා. වරාය කියන බිස්නස් එක අපි මේ සමාගමට පවරනවා. ඒ වගේම අවුරුදු 15ක් යනතෙක් මෙම සමාගමට කිසිදු මොනම වර්ගයේ හෝ බද්දක් ශ්‍රී ලංකා රජයට ගෙවි යුතු නැහැ කියලා එකඟතාවයකට අවිලා තිබෙනවා. අවුරුදු 15ක් යනතෙක් මෙම වරාය ආණ්ඩුවට ඇති 20%ට කිසිදු ලාභාංශයක් ලබා නොදෙන බවට ගිවිසුම ඇතුළත් කොට තිබෙනවා. ඒ ඔක්කොම ඇතුළත් කරලා මේ වටිනාකම ඩොලර් මිලියන 1300ට ඇස්තමේන්තු කරනවා. වරාය භූමියක් අක්කර 400යි. ඒ ආසන්න තව අක්කර 1200ක්. 100ට බදු අවුරුදු 15ක් බදු නිදහස්. වරායෙන් කරන සේවාවන් වරායේ බිස්නස් එක අපේ 120ට ශ්‍රී ලංකා රජයේ සතු 120ට අවුරුදු 15ක් වෙනකන් කිසිදු ප්‍රතිශතයක් ගෙවන්නේ නැහැ. මේ ඔක්කොමත් එක්ක 탁සේරුව ඩොලර් මිලියන 1300යි. එහෙනම් මොකද්ද මේ සිදුවී තිබෙන්නේ? පැවති පාලනය මේ ඉදිකිරීමේදී හොරකම් කරා පවතින පාලනය විකිණීමේදී හොරකම් කරනවා. මේක සිදුවී තිබෙන්නේ. මම කියන්නේ මේකේ ආර්ථික ප්‍රතිලාභ පැත්ත පසකින් තැබුවා. මේ ගනුදෙනුවම අදූෂිත ගනුදෙනුව බවට පත් වී තිබෙනවා. මේ ආණ්ඩුව පහුගිය කාලේ දිගින් දිගටම ඉදිරිපත් කරේ ජනාධිපතිවරණදී මහමැතිවරණදී රටේ මූල්‍ය විනිවිදභාවය පිළිබඳව. අපි ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාගෙන් විමසා සිටින්නේ මෙම ගනුදෙනුවේ තිබෙන මූල්‍ය විනිවිදභාවය කුමක්ද? මේ 탁සේරු කරේ කෙසේද? 탁සේරු කරේ කවර සමාගමක් විසින්ද? ඒ ගිවිසුම අත්සන් කරන්නේ කවුද? ඒ ගිවිසුම කවරක්ද? ඒ ගිවිසුම කාත් එක්ක සාකච්ඡා කරේ? ඒවා තමයි විනිවිදභාවය කියන්නේ. මෙය පරණ ආණ්ඩු ඉදිකිරීමේදී හොරකම් කරනවා. පවතින ආණ්ඩුව විකිණීමේදී හොරකම් කරනවා. ඒ තත්ත්වය තමයි මේ ගනුදෙනු පත් වී තිබෙන්නේ. ඒ වගේම හම්බන්තොට වරාය හම්බන්තොට අක්කර 15000ක භූමි ප්‍රමාණයක් පැවරීම පිළිබඳ යෝජනාව. ඒ වගේම කොළඹ වරාය විකිණීම පිළිබඳ යෝජනාව. කහටගහ මිනිරම් පතල විකිණීම පිළිබඳ යෝජනාව. ඒ වගේම පුල්මුඩේ ಖನಿಜ වැලි සංස්ථාව සතුව තිබෙන ಖනිජ සම්පත විකිණීම පිළිබඳ යෝජනාව. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණය අදත් මොකද වෙලා තිබෙන්නේ? අදත් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණ පාලනය ඉන්දියාවට බාර දීලා තිබෙන එක වැරදි. තෙල් සංස්ථාවේ නිලධාරීන් ගිහුවම තෙල් ටැංකි සංකීර්ණය බලන්න ඉන්දියාවේ IOC එකේ සිකියුරිටි මහතුරු විසින් ඔවුන් අත්අඩංගුවට ගන්න. ආණ්ඩුවක් හරියට ඉන්නවනම් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණ කිසිසේත්ම රැඳී ඉන්න අයිතියක් නැහැ IOC සමාගමට. ගිවිසුම අත්සන් කර 2003 දී කරු ජයසූරිය
විදුලි බලශක්ති අමාත්‍යවරයා ඉන්න කාලේ. ඒ කිවිසුමේ අවුරුද්දක් ඇතුළත කළ යුතු ආයෝජනයක් තිබුණා. ඒ කිසිදු ආයෝජනයක් කරලා නැහැ. ඒ වගේම විදුලි බලශක්ති අමාත්‍යවරයාට ඒ කිවිසුම අත්සන් කරන්න බලයක් නැහැ. ටැංකිය අයිතිව තිබුණේ තෙල් සංස්ථාවට, ඉඩම අයිති වරායට. ඒ නිසා කිවිසුම මුළුමනින් උල්ලංඝනය වී තිබෙන්නේ. ඒ නිසා හරිනම් හරි ආණ්ඩුවක් ඉන්නව නම් අද තෙල් ටැංකි සංකීර්ණේ IOC අයිතිය පළවා හැරලා තෙල් සංස්ථාව අයිතිය තහවුරු කරන්න. ඒ වෙනුවට මොකද කරමින් තිබෙනවද? තෙල් සංස්ථාවේ නිලධාරීන් යනකොට IOC නිලධාරීන් විසින් තෙල් සංස්ථාවේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා, පොලිසියට බාර දෙනවා, පළවා හරිනවා. මොකද මේ ඇති තිබෙන තත්ත්වය. ඒ වෙන මොකුත් නෙවෙයි, මේ ගිවිසුම නැවත සකස් කොට IOC එකට ලබා දීම සඳහා සැලසුම් දියත් කරලා තිබෙනවා තෙල් ටැංකි සංකීර්ණ. ඒ නිසා මේ දියත් කරමින් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා, මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අපේ රටේ විනාශකාරීම ආර්ථික දිශාවට දොරටු විවෘත කරමින් තිබෙනවා. ඒ නිසා මේ වසර අනිවාර්යෙන් ජනතාවගේ අයිතීන් සඳහා සටන් වදින අරගල කරන වසරක් වගේම විනාශය වැළැක්වීම සඳහා සටන් වදින අරගල කරන වසරක් බවට පත්වීම වළක්වන්න බෑ. මෙවැනි විනාශකාරී දිශාවකට අපේ සමාජය, අපේ දේපලත්, අපේ ස්වභාවික සම්පතුත්, අපේ ආර්ථිකයත්, අපේ පරිසර පද්ධතියත් ඇදගෙන යමින් තිබෙනවා නම් ඒකට එරෙහිව සටන් කිරීම, ඒකට එරෙහිව අරගල කිරීම, ඒකට එරෙහිව ජනතාව සංවිධානය කිරීම මේ රටේ සෑම ප්‍රගතිශීලී වාමාංශික ව්‍යාපාරික වගකීමක් ලෙස අපි සලකනවා. ඒ වෙනුවෙන් ඔබට අප කලින් කිව්වා වගේම අපි සූදානම් මේ සටන දියත් කරන්න. පසුගිය 29 වෙනිදා අපේ පක්ෂයත් ඒ වගේම විවිධ පරිසර සංවිධානත් එක්ව උමා ඔය ව්‍යාපෘතියෙන් හානියටපත් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණ කරලා තිබෙනවා. රැස්වීම සූදානම් කරා. ඒ වගේම අපි ගෙන්ගෙට යමින් ඒ ජනතාවත් එක්ක මේ අරගලය ජයග්‍රහණෙත් එක්ක මේවන් අපි කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම වියලි මණ්ඩලයේ මේ සිදු කරමින් තිබෙන වංචාකාරී විකිණීමේ ක්‍රියාවලිය වැළැක්වීම සඳහා අපේ ගොවි සංගමයන්, අපේ පක්ෂේ සහෝදරුත් මැදිහත් වෙලා විශේෂයෙන් කුඩා මෝල්ලිමියන් ඒ වගේම මේ ශේත්‍රයට බලපාන තවත් බොහෝ කණ්ඩායම් එක්ක ඒකාබද්ධව මෙම වී අලි මණ්ඩලයේ ප්‍රෝඩාවට එරෙහිව අද සටන් ක්‍රියාමාර්ග වලට අපි අවතීර්ණ වෙලා තිබෙනවා. ඒ වගේම හෙට දිනේ අපි රට පුරා මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමේ පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් අපි ආරම්භ කරනවා. හෙට උදේ 10ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී එම පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරය ආරම්භ කරනවා. රට පුරා හෙට දිනේ මේ ජනතාව දැනුවත් කිරීම පත්‍රිකා බෙදීම ව්‍යාපාරය අපි ආරම්භ කරනවා. අනිද්දා 5 වෙනිදා හම්බන්තොට වරාය විකිණීමත් ඒ වගේම ජනතාවගේ ඉඩම් කම්පැනි වලට පැවරීමටත් එරෙහිව විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් හා ජනතා රැලියක් අපි සූදානම් කරලා තිබෙනවා හම්බන්තොටදී මෙම විරෝධ ක්‍රියාමාර්ගයට එරෙහිව. ඒ වගේම ජනවාරි මාසයේ 17 වෙනිදා කොළඹ වරාය ආසන්නයේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම සඳහා කරමින් තිබෙන කටයුතු වැළැක්වීම සඳහා වරාය ආසන්නයේ අපේ උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කරමින් තිබෙනවා. ඒ වගේම අපේ රටේ සහනාධාර කප්පාදුවට එරෙහිව ඒ බලවේගයන් සටන් කරමින් තිබෙනවා. ඒ වගේම අපේ වෘත්සමිති ව්‍යාපාරයේ රාජ්‍ය සේවකයන් විශ්‍රාමයට කප්පාදුවට එරෙහිවත් ඒ වගේම තමන්ගේ වැටුපට බදු ගෙහිමට එරෙහිවත් සටන් ව්‍යාපාර ක්‍රියාමාර්ග අපි තීරණය කරමින් තිබෙනවා. එනිසා ඔබට අපි කියු පරිදිම මේ ජනවාරිය අපි පටන් ගන්නේ මේ ආණ්ඩුව වලට එරෙහිව ප්‍රබලතම ඒ විනාශයට එරෙහිව ප්‍රබලතම ක්‍රියාමාර්ග වගේම එතනින් නොනැසති විශාල ජනතා බලවේගයක් ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැගී යුතු තිබෙනවා. මේ විනාශකාරී ප්‍රතිපත්ති වැළැක්වීම වගේම මේ විනාශකාරී ප්‍රතිපත්තියට වෙනස් ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීම සඳහා පාලනයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් ඒ සඳහා ජනතා බලවේගයන් සංවිධානය කිරීමේ ක්‍රියාමාර්ග වලට අපි අවතීර්ණ වෙමින් තිබෙනවා. ඒ සඳහා විශාල කටයුතු ප්‍රමාණයක් අපි සිදු කරමින් තිබෙනවා. ඔබට අපට කියන්න තිබෙන්නේ මෙම සටන් ජනතා විමුක්ති පෙරමුණේ වනොවේ ජනතා විමුක්ති පමණක් බාරගත යුතු බාර දිය යුතු ඒවා නෙවෙයි. අපි හැම දිනම එක්ව මේ විනාශකාරී ක්‍රියාමාර්ග වැළැක්වීම වෙනුවෙන් ඉදිරියට ආ යුතුයි කියන ඉල්ලීමත් අපිට ඔබට කරන්න තිබෙනවා. සම්මානීය වාර්තාව වාර්ගනික විශ්ව කරා දෙන්නේ ඇත්තටම මේ
පළාත් පාලන මැතිවරණ පිළිබඳව අපට ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් තමයි පැවති සීමා නිර්ණය. පැවති සීමා නිර්ණය අපි දන්නවා බැසිල් රාජපක්ෂ හිටපු හැමදේම කළ හැකි කියලා කල්පනා කරපු අමාත්‍යවරයා මැදිහත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේ ගෙවල් වල තමයි එම පළාතේ සීමාවන් නිර්ණය කරන්නේ. මේක තමයි ඉතිහාසය. ඔබ සීමා නිර්ණය වාර්තාව බැලුවොත් පරණ වාර්තාව සමහර සීමාවන් තිබෙනවා. මොකක් හරි අපි හිතමු කොට්ටාසයක්. ඒ කොට්ටාසේ සීමාව තමයි කොළපාට තීන්ත ගා තිබෙන තාප්පේ. ඒකේ වෙන පාටක් ගැවුවොත් ඒ සීමාව හොයාගන්නත් නෑ. ඒ වගේ වාර්තාවක් තමයි බැසිල් රාජපක්ෂලා හැදුවේ. ඒ නිසා එම සීමා නිර්ණය පිළිබඳ විධිමත් වාර්තාවක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී තිබුණා. ඒ අවශ්‍යතාවය වෙනුවෙන් තමයි නව සීමා නිර්ණය කමිටුවක් පත් කරා. ඒ කමිටුව දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කරලා තිබෙනවා. ඒ කමිටුවේ විසින් වාර්තාව සකස් කරලා තිබෙනවා. සමහර නියෝජිතයන් එම වාර්තාව අත්සන් නොකරන තත්ත්වයක් මතුවී තිබෙනවා. අපි විමසා බලන්න ඕනේ අත්සන් නොකිරීම සඳහා එම අභ්‍යන්තරයේ මතුවී තිබෙන යම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවාද කියන එක අපි විමසා බැලිය යුතු තිබෙනවා. ඒ නිසා කෙසේ වුවත් සීමා නිර්ණය විධිමත් ක්‍රමවේදයකට කළ යුතු කියන ස්ථාවරේ අපි සිටිනවා. 1. 2. දෙවෙනි බරපතලම ප්‍රශ්නේ තමයි සීමා නිර්ණයට වඩාත් වැඩියෙන් බරපතල ප්‍රශ්නේ මේ මැතිවරණ ක්‍රමය. මෙම මැතිවරණ ක්‍රමය සකස් කරේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා. අතාඋල්ලා හිටපු පළාත් පාලන අමාත්‍යවරයා මේ පිළිබඳ කිසිවක් දන්නේ නැහැ. මේ විවාදයේදී පාර්ලිමේන්තුවේදී ඔහුගෙන් මම ප්‍රශ්න ගණනාවක් විමසා සිටියා. ඔහුට කිසිදු ප්‍රශ්නකට පිළිතුරු ලබා දෙන්න බැරි වුණා. ඒ දවස්වල මා දැක්ක මාධ්‍යත් වාර්තා කරලා තිබුණා. ඒ වගේම මේ විවාදයේදී අපි දිගින් දිගටම මෙම ඡන්ද ක්‍රමයේ තිබෙන විකෘතිභාවය පිළිබඳ කරුණු ඉදිරිපත් කළා තිබුණා. ඒ නිසා මේ සකස් කොට තිබෙන ඡන්ද ක්‍රමයේ දිවිපක්ෂ පක්ෂ දෙකකට පමණක් අපේ රටේ දේශපාලනය කිරීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කරන ඡන්ද ක්‍රමයක් හදලා දීලා තිබෙනවා. අනිත් සියලු පක්ෂ මැතිවරණ ක්‍රමයෙන් පළවා හැරීම සඳහා සකස් කරපු ඡන්ද ක්‍රමයක්. ඒක විකෘති ඡන්ද ක්‍රමයක්. ඒ නිසා සීමා නිර්ණය ගැටලු තිබ්බා වගේම ප්‍රධාන වශයෙන්ම මෙම ඡන්ද ක්‍රමය පිළිබඳ ගැටලු මතුවී තිබෙනවා. මෙම ක්‍රමයට අනුව ඡන්ද පැවැත්වීම වෙනුවෙන් මා දැක්කා මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ප්‍රකාශ කරලා තිබුණා අඩුම තරමේ සංශෝධන 57ක්වත් ගෙන ආ යුතුයි කියලා. ඒ නිසා සීමා නිර්ණය ගැටලු පළාත් පාලන මේ විකෘති පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ ගැටලු තමයි අද මේ තත්ත්වය නිර්මාණය කරලා තිබෙන්නේ. අපි හිතනවා සීමා නිර්ණය අවසන් කර විගසම වේගයෙන් මේ පන සංශෝධනය කළ යුතුයි. ඒ පන සඳහා සංශෝධන ගණනාවක් අපි ලබා දෙන්න සූදානම් කරන මේ ඡන්ද ක්‍රමය මේ පළාත් පාලන මැතිවරණ සඳහා සකස් කොට තිබෙන විකෘති ඡන්ද ක්‍රමය ජනතාවගේ ඇත්ත කැමැත්ත සාධාරණ ආයතන නියෝජනය වෙන්නේ නැහැ. බොහෝ දේශපාලන ව්‍යාපාර මැතිවරණ වේදිකාවෙන් පළවා හැරීම සඳහා සකස් කරපු නීතියක්. ඒ නීතියටත් අපි ඒ නිසා අපි හරි සාධාරණ යෝජනාවක් කරා. අපි පාර්ලිමේන්තුවේ යෝජනාව කර සීමා නිර්ණය ගැටලු තිබෙනවා. ඡන්ද ක්‍රමයේ ගැටලු තිබෙනවා. ඒ වගේම අලුත් ඡන්ද ක්‍රමයක් දැන් අර ව්‍යවස්ථාව හදන කමිටුවේ සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ ඡන්ද ක්‍රමය පිළිබඳ 90% පමණ එකඟතාවයකට අවිලා තිබෙනවා. සියලු පක්ෂයක නියෝජනය කරන පාර්ලිමේන්තුවේ ඒ පක්ෂ වලින් පොදු එකඟතාවයකට එමින් තිබෙන ඡන්ද ක්‍රමය පිළිබඳ මේ වන විට 90%කට වඩා එකඟතාවයකට අවිලා තිබෙනවා. ඒ නිසා අපේ යෝජනාව උනේ මේ පළාත් පාලන මැතිවරණයට පමණක් සීමා වෙන පරිදි පැවති සමානුපාතික ඡන්ද ක්‍රමයේ මේ පළාත් පාලන මැතිවරණය පවත්වා. ඒතර සීමා නිර්ණය ගැටලුත් නැහැ. පනත සංශෝධනය කිරීමේ ගැටලුත් නැහැ. අවශ්‍ය වී තිබෙන්නේ මෙම පනත. ඒ කියන්නේ දැන් මේ තියෙන අලුත් පනත ක්‍රියාත්මක වීම වසරකට කල් දාන්න පුළුවන්. ඒතර පරණ පනත ක්‍රියාත්මක වෙනවා. ඒ පනත අනුව මැතිවරණය පවත්වනවා නම් මාර්තු මාස වෙනකොට මැතිවරණය පවත්වන්න පුළුවන්. හැබැයි මේ සීමා නිර්ණයත් මේ විකෘති ඡන්ද ක්‍රමයක් යටතේ මැතිවරණය කවදා පවත්වා වී යයිද කියන සැකයක් පවා පැන නගිනවා. අනුලබන රාජ්‍ය ආයතන කළමනාකරණය කිරීම සඳහා පෞද්ගලික ඒ සමාගම සහාය ලබා ගන්නවා. එහෙම ඒවා මේගොල්ලෝ කරනවා. ඒ කියන්නේ පාඩු ලැබීමේ ආයතන පමණක් නෙවෙයි. ඔබ දන්නවා රේගු ආඥා පනත සකස් කිරීම පිළිබඳ වෙවෙනි සමාගමක සහාය ලබා ගන්න. ඒ වගේම ආයෝජන ප්‍රවර්ධනය සඳහා BOI ආයතනයේ විසින් එවැනි සමාගමක සහාය ලබා ගන්නවා. දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා එවැනි ආයතනයක සහාය ලබා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා. මේ පැවති හැම ආණ්ඩුවක්ම අයවැය ලේඛනය සකස් කිරීම වෙනුවෙන් ඔය අය සමාගම් වල සහාය ලබා ගන්නවා.
ඔබට අයවැය ලේඛන ඉදිරිපත් කරන දවසට පාර්ලිමේන්තුවට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. එක පේලියක වාඩි වෙලා ඉන්න සුදු උපදේශ මහතුරු ටික. ඒගොල්ලෝ කියපු දේ, ලියපු දේ හරියට කියවනවද කියලා බලන්න. එහෙම තියෙන්නේ මේව. ඒ නිසා පෞගේ ඔබ දන්නවා පෞගිය රාජපක්ෂ මහත්මයාගේ කාලේ අපි බැලුවා. ඒ කාලේ පුවත්පත් නිවේදනයක් නිකුත් කිරීම වෙනුවෙන් ඇමරිකානු සමාගම් වල සහාය ලබා ගන්න මුදල් ලබා දීලා තිබෙනවා. ඒ කියන්නේ කෝටි 30කට ආසන්න මුදලක් ලබා දීලා එම සමාගම කරලා තියෙන එක පුවත්පත් නිවේදනයක් නිකුත් කිරීම සකස් කිරීම පමණයි විදේශ කටයුතු අමාත්‍යාංශය. ඒ නිසා මේ ඒ සඳහා සමාගම් 3ක සහාය ලබා ගන්න තිබුණා. විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමරිකානු සමාගම් 3ක සහාය ලබා ගන්න තිබුණා. අර ලොබි කරන්න අර යුරෝපා සංගමයේ වෙනි පාර්ලිමේන්තු කණ්ඩායම් ලොබි කරන්න ඒ වගේම නිවේදන සකස් කරන්න ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා මේ හොරකම් කරනවා ත්‍රාඩකම් කරනවා පෙළපාළුවට ගන්නවා මිනිස්සු ඝාතනය කරනවා පැහැරගෙන යනවා මාධ්‍යවේදීන් මරනවා අර ඊට පස්සේ ඇමරිකානු කම්පැනි එකකින් සහාය ගන්නවා ලංකාවේ ප්‍රතිරූපය නංවන්න කෝටි ගණන් සල්ලි වියදම් කරලා තිබෙනවා ඒ නිසා මේ පැවති හැම පාලනයක්ම තමන්ගේ පාලනය පවත්වාගෙන යාම වෙනුණු තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කර ගැනීම වෙනුණු එවැනි විදේශ සමාගම් වල සහාය ලබාගෙන තිබෙනවා. ඔබතුමා සඳහන් කළ දැන් පොදින ආණ්ඩුව රටේ ආර්ථික මර්මස්ථාන නිකුත් තමයි ආර්ථික අසුරවන්නේ. තවත් පැත්තක තියෙනවා මහ බැංකුවලගේ වංචාව. මේ දක්වන්නේ මේ වසර තුල රටේ ආර්ථික මිනිසාවට ගමන් කරගෙන. එකක් දූෂිතයන්ගෙන් දූෂණයන්ට දඬුවම් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේම මේ දූෂණයන්ගෙන් ඇතිවෙන බලපෑම වගේම මේ ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තීන් වල බලපෑම හේතු කොටගෙන මේ අවුරුද්දේ ආර්ථිකය විශාල අර්බුදකාරී තත්ත්වයක් මතුවෙන එක වළක්වන්න බෑ. ඒ කොහොමද කියනවා මා දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේ දවසක් කිව්වා මේ ගිය අවුරුද්දේ අවසන් භාගයේදී ප්‍රකාශයක් කරා වූ 2030 වෙනකොට සමෘද්ධිමත් ආර්ථිකයක් රටේ හදනවා කියලා. ඒ කොහොම දන්නවා මේ වසරේ බැරි බව. 2020 වෙනකොටත් බැරි බව. ඔහුත් එතකොට නැති. ඔව් 2030 වෙනකොට ඔහුත් නැති බව. හරිද? ඉතින් මෙහෙමයි ඒ නිසා ඔවුන්ගේ ප්‍රකාශන පෙන්නුම් කරමින් තිබෙනවා ආර්ථිකයේ යහපත් දිශාවකට පරිවර්තන වෙන බව. එතුමා මේ සාධාරණ කියලා කියනවා නම් සතියේ වටක් කියනවා කියලා දීසිදෙන්කින් දරිද්‍රමේ දෙවලතයි පාරවල් මා දැක්කා මුණක මහත්මයාගේ ප්‍රකාශය. ඉතින් මෙහි මේ පසුගිය වංචා දූෂණ සියල්ල සිදු වී තිබෙන්නේ අමුණුගම අමාත්‍යවරයාත් නියෝජනය කරපු කැබිනට් මණ්ඩලයේ ඇතුළත්ව. එජින් ගිවිසුම කැබිනට් මණ්ඩලය, ගල්ලංගුරු ගිවිසුම කැබිනට් මණ්ඩලය මේ ඔක්කොම පාස් කරන්න අත උස්සපු අමුණුගම. ඒ වගේම මේ ආණ්ඩුවෙත් බොහෝ තීන්දුව තීරණ වලට ආරක්ෂා කරන අමුණුගම. දැන් ඒ අමුණුගමම වංචා දූෂණයට දඬුවම් ලබා දෙන්නත් ඒ පමණක් නෙවෙයි දේපල අත්පත් කර ගැනීමෙනුත් නීති සම්පාදනය කිරීම සඳහා කටයුතු කරනවා කියලා කියනවා. මේ වංචා දූෂණ වලට එරෙහිව නැගී තිබෙන ප්‍රහාරය, ඒකට එරෙහිව නැගී සිටින ජනතා හඬ දුර්වල කිරීම සඳහා කරන උපක්‍රමයක්. අපේ රටේ පොදු දේපල පනත තිබෙනවා. මේ නීතිවල ප්‍රශ්නයක්, මේ පට්ටපල් බොරු නීතිවල ප්‍රශ්නයක් කියන්නේ. පොදු දේපල පනත යටතේ රාජ්‍ය මුදල් රුපියල් 25000කට වඩා වැඩියෙන් අවභාවිතා කරලා තිබ්බොත් අප නැහැ. මහේස්ත්‍රාත් අධිකරණයේදී අප ගන්න බෑ. අප ගන්න යනවා හයි කෝට් එකට. හයි කෝට් එකෙන් අප දෙන්නේ කේස් එකට නෙමෙයි පුද්ගලයෙක් ගැටලුවකට. මම දැක්කද ওই වීරවංශ මන්ත්‍රීවරයාගේ ජයන්ත සමරවීර අපගත්තු පත්‍රිකාව මං ගාව තිබෙනවා. ඔහු අපාරගෙන තිබෙන්නේ ඔහුගේ දරුවට අසනීපයක් තිබෙනවා. තාත්තා ළඟ හිටියොත් තමයි දරුවට හොඳ වෙන්නේ. ඒ නිසා තාත්තා හිරේ තියාගන්න එපා කියලා. ඔන්න අප දෙන්නේ කේස් එකට නෙමෙයි. ඊට පස්සේ මම දැක්කා තව නිලධාරියෙක් අත්අඩංගුවට අරගෙන එයා අප ඉල්ලලා තිනවා. එයා අප ඉල්ලලා තියෙන්නේ. එයා නැතුව නෝනට අසනීපයි. හරිද? එයා එළියට දාන්න නෝනට බෙහෙත් ගන්න කියලා. කේස් එකට අප ඉල්ලන්න බෑ. ඒ තරම් පොදු දීපල පනත බලවත්. රුපියල් 25000කට වඩා රාජ්‍ය මුදල් අවභාවිතාවේ දෙව්වොත් අප නැහැ. මේක ඇත්ත කතාව. මේ නීතිය තියෙනවා. මුදල් විසුද්ධිකරණ පනත තිබෙනවා. ඕනෑම කෙනෙක් උපයා ගන්න ලද දීපල උපයාගත්තු ආකාරය පැහැදිලි කරන්න බැරි නම් ඒ දීපල අයථා දීපල ලෙස අත්පත් කරගන්න පුළුවන්. ඒ පනත යටතේ තමයි මල්වානි බැසිල්ගේ ගෙදර පවරගන්නේ. ඒ පනත යට තමයි මාතර බ්‍රවුන්සිල් වල බැසිල්ගේ ඉඩම් පවරගන්නේ. උපයාගත්තු ආකාරය පෙන්වන්න බැරි දීපල පවරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මත තබගන්න. ඒ දීපල වගේ 3 ගුණයක දඩයක් ගන්න පුළුවන්.
අමුණු මොනවා මේ හිණින් නැගිට්ටා වගේ කියවන්නේ. අපරාධ පනත තිබෙනවා. අල්ලස් සෝදුසුන්කම් සව පනත තිබෙනවා. මූල්‍ය අපරාධ මේ මනි ලොන්ඩරින් ඇක්ට් එක තිබෙනවා. මුදල් විසුද්ධිකරණ පනත තිබෙනවා. පොදු දේපල පනත තිබෙනවා. නීති තිබෙනවා. ආයතනයන් තිබෙනවා. FCID එක තිබෙනවා. අල්ලස් සෝදුසුන්කම් සභාව තිබෙනවා. අපරාධ පරීක්ෂණ කොමිසම සභාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙනවා. ඒ කියන්නේ CID එක තියෙනවා, FCID තියෙනවා, අල්ලස් එක තිබෙනවා. ආයතනක් තිබෙනවා. නීතිත් තිබෙනවා, ආයතනක් තිබෙනවා, හොරුත් තියෙනවා, හොරකම් කරපු දේපලක් තියෙනවා. ක්‍රියාත්මක වෙන්නේ මොකක් නිසාද? ක්‍රියාත්මක නොවෙන්නේ මොකක් නිසාද? අතරමැද ආණ්ඩුවක් ඉන්නවා. මේකයි. මේ ආණ්ඩුව නැත්තම් මේ ටික වෙනවා. අතරමැද ආණ්ඩුව විසින් තමයි මේවා බාධා කරන්නේ. ආණ්ඩුවෙම ඇමතුරු ඇවිල්ලා මේ නීති හදන්න ගැන කතා කිරීම තරම් විහිළු ජනක දෙයක් තවත් තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ.